समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स जाति मदेन मत्तोहं भोग ईश्वरीयेन च संठान वन्न रूपेन मदमत्तो आचार्यहं नात्नो समकं कंचि अतिरेकंच मन्यिसं अतिमान हतो बालो पत्तद्धो उस्सितद्धजो मातरं पितरं चापि अन्येपि गरु सम्मते न किंचि अभिवादेसिं मानद्धो अनादरो दिस्वा विनायकं अग्गं सारथीनं वरुत्तमं तपन्तमिव आदिच्चं भिक्खु संघपुरखतं मानं मदञ्च छड्डित्वा विप्पसन्नेन चेतसा शिरसा अभिवादेसिं सब्बसत्तानमुत्तमं अतिमानोच ओमानो पहीनासुसमोहता अस्मिमानो समुच्चिन्नो सब्बे मान विदाहताति श्रद्धावंत कारुणिक पिंगुतुनि සුපුරුදු පරිදි ජයමග රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන තේර තේරී ගාථා ඇසුරු කරගෙන පවත්වන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අන්තර්ගත වෙනවා යම්කිසි කෙනෙක් ධර්මාවබෝධය ලැබපු උත්තමයන් ගමන් කළ මාර්ගය අනුගමනය කරනවා නම් අන්න ඒ අයට සැනසෙන්න පුළුවන්කම තියනවා කියලා. මේ උතුම් නිවන සලසා ගත්තේ පින්වත්නි ඔබ වගේම අපි වගේම කෙලෙස් වලින් පීඩා විඳිපු සත්වයෝමයි. ඔබේ හිතේ යම්කිසි ක්ලේශයන් තිබෙනවා නම් අදහස් තියෙනවා නම් සිතවිලි තියෙනවා නම් ඒ වගේම සිතවිලි තිබිච්ච අය තමයි
ධර්මාවබෝධයත් ලබලා තියෙන්නේ. සමහරකට ඔබට වඩා පවිටු පහත් අකුසල සිතිවිලි පෝෂණය කරපු අය වෙන්න පුළුවන්. අංගුලිමාල වගේ චරිතයක් ගත්තාම මිනිස්සු 999ක් ඝාතනය කළා. ඒ තරම් දරුණු මට්ටමක හිටපු අංගුලිමාල සැනසුණු උතුමෙක් බවට කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා ඔබට මට ගැළපෙන දේශනාවක් බුද්ධ දේශනාව. කෙලෙස් සහිත ඇත්තන්ට කෙලෙස් දුරු කරලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරයක් සපයන දේශනාවක් තමයි තේර තේරී ගාථා කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මගඵල නිවනින් සැනසුණු තෙරුන් වහන්සේලා, තෙරණින් වහන්සේලා ඒ උත්තමයන් ඒ තත්ත්වවලට පත්වෙන්න පදනම් වෙච්ච කාරණා, ඔවුන්ගේ ජීවිතවල ස්වභාවය මොන වගේ මට්ටමක ඉඳලද ඒ වගේ නිවුණු උත්තමයන් බවට පත්ුනේ කියන එක මේ තේර තේරී ගාථා තුල අන්තර්ගත වෙන කතා තුලින් ඒ රහත් මෙහෙණින් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ප්‍රකාශ තුලින් අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ තේර තේරී ගාථා පරිශීලනය කිරීම අපටත් සැනසෙන්න උද්‍යෝගයක් සපයන වටිනා කාරණාවක් හැටියටයි කවුරුත් සැලකිය යුතු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ තේර තේරී ගාථා දේශනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තේර ගාථා පාළියේහි චක්ක නිපාතේ සඳහන් වන ජෙන්ත කියන තෙරුන් වහන්සේගේ ප්‍රකාශය. ජෙන්ත කොසල් මහරජතුමා පිළිබඳව මේ අත හොඳට අහලා තියෙනවා. මේ පසේ නදි කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණෙකුගේ පුතෙක් තමයි ජෙන්ත කියලා කියන්නේ. මෙන්න මේ ජෙන්ත කියන පුරෝහිත බමුණගේ පුතා තරුණයා වැඩිවියට පත් වෙනකොට අතිශයින් මාන්නක්කාරව කාලය ගත කළා. තමන් ඉහළ කුලයක, තමන් ඉහළ ගෝත්‍රයක බොහොම රූප සම්පත්තියක් තිබිච්ච තරුණෙක්, ලස්සනයි, රූපය, මේ හැම දෙයක් ගැනම මාන්නය පෝෂණය කරමින් කාලය ගත කළා. හරිම මාන්නක්කාරයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා පිරිසකට. ජෙන්ත කියන කුමාරයා අති මාන්නෙන් මත්වෙලා ඉන්න කෙනෙක්. දවසක් ගියා බණ අහන්න. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට ජෙන්ත කුමාරයා කල්පනා කරනවා, බුදුහාමුදුරුවෝ මාව දැකලා මාත් එක්ක කතා කළොත් මිසක්කා මම නම් යන්නේ නැහැ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න. මම නම් යන්නේ නැහැ බුදුහාමුදුරුවොත් එක්ක මුලින් කතා කරන්න. එයා කතා කළොත් තමයි මමත් කතා කරන්නේ. ඒ වගේ මාන්නක්කාර මිනිස්සු අදත් ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ ජෙන්ත කියන මේ තරුණයාගේ හිත දැක්කා. දැන් ජෙන්ත කියන තරුණයා කල්පනා කරනවා පළවෙනියටම බුදුහාමුදුරුවෝ මාත් එක්ක කතා කරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ කතා කළේ නැහැ.
සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රථමයෙන් කතා කරන්නේ. ප්‍රථමයෙන් සිනාසෙන්නේ. ඒ නිහතමානී ලක්ෂණය. අපි සමහර වෙලාවට අපි හිතන්නේ එහෙමනේ. මෙයා කතා කළොත් මං කතා කරනවා නැත්තම් මං කතා කරන්නේ නැහැ. මාන්නේ ලක්ෂණය. බුදුහාමුදුරු ළඟ එහෙම මාන්නයක් නැහැ. නිහතමානී. හැබැයි බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා ජෙන්ත කියන මේ තරුණයාගේ මාන්නය විශාලයි. මේ මාන්නය තියෙනකන් සාර්ථකත්වයට මේ මනුස්සයා පත් වෙන්නේ නැහැ. අම්මට තාත්තටවත් ගෞරව කිරීමක් නැහැ. ගුරුවරුන්ට ගෞරව කිරීමක් නැහැ. වැඩිහිටියන්ට ගෞරව කිරීමක් නැහැ. හේතුව එයා මාන්නක්කාරයි. මම තමයි උසස් කියලා හිතාගෙන ඉන්නේ. බුදුහාමුදුරු කතා කරන්න ගියේ නැහැ. මේ කාරණාව පැහැදිලි කරන්නම ඕන නිසා. ඊළඟට ධර්ම දේශනාව අවසන් වෙනකොට දැන් ජෙන්ත කියන කුමාරයා බලාගෙන ඉන්න බුදුහාමුදුරු කතා කරනකම්. බුදුහාමුදුරු නෙවෙයි කතා කළේ. බලාගෙන ඉඳලා ජෙන්ත මොකද කළේ? බුදුහාමුදුරුව මාත් එක්ක මුලින් කතා කරන්නේ නැත්තම් මටත් බුදුහාමුදුරුත් එක්ක කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ කියලා අනිත් පැත්ත හැරිලා පිටත් වෙන්න සූදානම් වුණා. දැන් බුදුහාමුදුරුව දැනගත්තා ජෙන්ත කියන මේ තරුණයාගේ මේ කුමාරයාගේ කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතාගේ මාන්නය අති විශාලයි. දැන් මෙයා මම මුලින් කතා කළේ නැති නිසා මාත් එක්ක කතා කරන්න එන්නෙත් නැහැ. එහෙම යටහත් පහත් බවක් මේ මිනිස්සයා ළඟ නැහැ. දැන් මං කතා කරන්නේ නැති නිසා පිටත් වෙලා යන්නයි හදන්නේ. මෙහෙම පිටත් වෙලා ගියොත් ඉන්න තැනුනුත් අඳුරටම තල්ලු වෙලා යනවා කියලා බුදුහාමුදුරු මොකද කළේ? කතා කළා. ජෙන්ත කියන තරුණයාට කුමාරයාට කතා කළා බුදුහාමුදුරුවෝ. දැන් ජෙන්ත කියන තරුණයාට බොහොම සතුටුයි. බුදුහාමුදුරු ළඟට ආවා. දැන් බුදුහාමුදුරු කතා කරලා පළවෙනියටම බුදුහාමුදුරු කතා කළා. බුදුහාමුදුරුවෝ මේ ජෙන්ත කියන තරුණයාට ප්‍රකාශ කරනවා මාන්නය එතරම් හොඳ දෙයක් නෙවෙයි. අති මාන්නෙන් මත් වෙලා ඉන්න කෙනා තමන්ට මහ විපතක් කරගන්නවා. තමන්ගේ දෙමව්පියන්ටවත් සත්කාර සම්මාන සිද්ධ කරන්න දන්නේ නැහැ. ඒ නිසා බලන්න ඔබේ තියෙන ඔය මාන්නය නිසා ඔබට වන විපත. මේ වෙලාවේදීත් මෙච්චර උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්න ඇවිල්ලා සසරෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන තැනට ඇවිල්ලා ඔබ මාන්නය නිසා වෙනසෙන්න ගියා. බලන්නකො පින්වත්නි, ගම් නියම් ගම් සිසාරා තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට ඒ තැන්වලට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරලා බොහෝ දෙනෙක් සැනසුණා. දුර බැහැර ඉඳලා ආව බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න. ඒ වගේම දිව්‍ය ලෝකවල දෙවිවරුත් එනවා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහගන්න. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ආපු කෙනෙක් ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති කරගෙනයි එළියට බහින්නේ. මාන්නේ මොනතරම් ප්‍රබලද කියනවා නම් තව පොඩ්ඩෙන් ජෙන්තු කියන කුමාරයාට මේ මොකවත් ලැබෙන්නේ නැහැ. මාන්නේ නිසා සියල්ලම හිමි වෙනවා. බලන්න මේ තරුණයාට වෙච්ච දේ ඕන තරම් මිනිසුන්ට වෙලා තියෙනවා. අති මාන්නේ නිසා ලැබෙන්න තිබිච්ච මහා ලාභයන් ඔබ
නැති කරගෙන තියෙනවා. බලන්න ජෙන්තු එතනින් පිටත් වෙලා යන්න හදනකොට බුදුහාඳුරු කතා කරලා කියනවා ඔබේ මාන්නය අධිකයි. ඒ මාන්නය අධික නිසා ඔබට මහ විපතක් වෙන්න යන්නේ. මාන්නය තියෙන කෙනා දෙමව්පියන්ටවත් සලකන්නේ නැහැ. සත්කාර කරන්නේ නැහැ. මේ ජෙන්ත කුමාරයාට පුදුම ප්‍රසාදයක් ඇති වුණා බුදුහාමුදුරු ගැන. ඇයි මේ ප්‍රසාදය ඇති වුණේ? බුදුරජාණන් වහන්සේ මගේ හිත දැනගෙන මේ කතා කරන්නේ. ඇයි ආපු ගමම්ම හිතුවා බුදුහාමුදුරුව පළවෙනියට මාත් එක්ක කතා කරන්න ඕන. එහෙම කතා කරන්නේ නැත්තම් මන්නම් කතා කරන්න යන්නේ නැහැ. මෙන්න මේ මගේ හිතේ ඇතිවෙච්ච සිතවිල්ල තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. මේ මොනතරම් වටින ආශ්චර්යමත් උත්තමයෙක්ද කියලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා ප්‍රසාදයෙන් කතා කළා. ප්‍රසාදයෙන් කතා කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වුණා. පැවිදි වෙලා සියලු කෙලෙසුන් කෙරෙන් දුරුව උතුම් රහත් ඵලයට පත් වුණා. ජෙන්ත කියන රහතන් වහන්සේ, තෙරුන් වහන්සේ, උන්වහන්සේ ලැබපු අධිගමනය පිළිබඳව, උන්වහන්සේගේ චරිතය පිළිබඳව මේ ගාථා 6 තුල අන්තර්ගත කරලා තියෙනවා. ජෙන්ත තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා ජාති මදේන මත්තෝහං භෝග ඉස්සරියේනච සන්ඨාන වන්න රූපේන මද මත්තෝ අචාරිහං. මම දැන් මේ කවුද මේ කියන්නේ? කවුද මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ? ජෙන්ත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ දැන් කළ යුතු කාර්ය සම්පූර්ණත්වයට පත් කළා. බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට යා යුතු දුර ගමන් කළා. ගමන් කරලා අවසානයේදී කියනවා බලන්න මේක මොනතරම් ලෝකයාට හොඳ පණිවිඩයක්ද? ඔබට අපට මොනතරම් වටින පණිවිඩයක් දෙනවද? මොනවද කියන්නේ? ජාති මදේන මත්තෝහම් භෝග ඉස්සරියේනච. ජාති මදයෙන් මම මෙන්න මේ වංශේ, මම මෙන්න මේ කුලයේ, මගේ පරම්පරාව මෙන්න මේ ගෝත්‍රයට අයිති මිනිස්සු. ඒ විදිහට ජාති මදය. ඊළඟට භෝග මද. මං සතුව මෙච්චර ධනයක් තියෙනවා. මට හොඳට කණ්ඩ ලැබෙනවා. මට හොඳට සැප භුක්ති විඳින්න ලැබෙනවා. අන් අයට එහෙම නැහැ. සන්ඨාන වන්න රූපේන මද මත්තෝ අචාරිහං. මම මගේ මේ ශරීරයේ රූපයට අධික ලෙස මාන්නක්කාරව කටයුතු කළා. මම පුදුම මාන්නකින් හිටියේ. කොච්චර මාන්නේ වැඩිද කියනවා නම් නාත්තනෝ සමකං කංචි අතිරේ කංච මඤ්ඤිසං අතිමාන හතෝ බාලෝ පත්තද්දෝ උස්සිතද්ධජෝ මාතරම් පිතරං චාපි අඤ්ඤේපි ගරු සම්මතේ නකින්චි අභිවාදේසින් මානත්තද්ධෝ අනාදරෝ. මේ මාන්නය නිසා මම හැමෝම අභිබව උස්සු වෙච්ච ධ්වජයක් හැටියට, කොඩියක් හැටියට එම් වගේ මට්ටමකට තමයි හිතාගෙන හිටියේ. මං හා සමාන කරන්න පුළුවන් කෙනෙක් නෑ කියලයි මං හිතාගෙන හිටියේ. කොච්චර මගේ මාන්නය තිබුණද කියනවා නම් මාතරම් පිතරං චාපි අඤ්ඤේපි ගරු සම්මතේ. අපි ගෞරව කළ යුතු අම්මා, තාත්තා, ගුරුවරු නකින්චි අභිවාදේසි මානත්තද්ධෝ අනාදරෝ. මාන්නේ මත්වීම නිසා ඒ අයටවත් මං ගෞරව කළේ නැහැ. ආදරය කළේ නැහැ. මාන්නක්කාර මිනිසුන්ගේ හැටි.
මාන්නේ වැඩි වෙන්න මේ මිනිස්සු ආදරයක් කියලා එකක් හඳුනන්නෙත් නැහැ. අඩුම ගානේ අම්මට තාත්තටවත් ගෞරවයක් කළේ නැහැ. ඒ තරමටම මාන්නේ මත් වුණා. බලන්න අද අපේ සමාජෙත් මේ වගේ අති මාන්නේ මත් වෙච්ච අය නැද්ද? සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ අම්මට වඳින්න ලැජ්ජයි. තමන්ගේ තාත්තට වඳින්න ලැජ්ජයි. මාන්නය වෙන මොකක්වත් නෙවෙයි. අම්මට තාත්තට සලකන්න ලැජ්ජයි. මාන්නක්කාරකම. අම්මට උදව් වෙන්න කැමති නැහැ. සමහර ගෑනු ළමයි ඉන්නවා අම්මා ගෙදර වැඩකාරි වගේ. කිසිසේත් මේවට උදව් වෙන්නේ නැහැ. ඔහි පැත්තකට වෙලා තමන්ගේ වැඩක් කරගෙන ගෙදර නෝනා වාගේ ඉන්නවා. මාන්නක්කාරකම. ඒ මාන්නය නිසා දෙමව්පියන්ට ගෞරව කරන්නේ නැහැ. ගුරුවරුන්ට ගෞරව කරන්නේ නැහැ. ගුරුවරු යමක් කිව්වොත් එයා කවුද අපිට එහෙම කියන්න කියලා අන්න ඒ වගේ ස්වභාවයකින් තමයි යුක්ත. ඒ තරමටම මේ මාන්නය භයානකයි. ඉතින් ජෙන්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මමත් පුදුම මාන්නකින් හිටියේ. අම්මා තාත්තා ගරු කළ යුතු කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. මං තමයි ලොක්කා කියලා මං හිතාගෙන හිටියේ. මං තමයි හරි කියලා මං හිතාගෙන හිටියේ. අපේ සමාජෙත් ගොඩාක් ඒ විදියට හිතාගෙන ඉන්නවා. අන්තිමේදී දිස්වා විනායකං අග්ගං සාරතිහිනං වරුත්තමං තපන්තමිව ආදිච්චම් බික්කු සංඝ පුරක්කතං භික්ෂු මහා සංඝයා පිරිවරාගෙන වැඩ ඉන්න ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ මම දැක්කා. ඒ තරම් අතිමානෙන් යුක්ත මට බුදුරජාණන් වහන්සේ දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඒත් මම මාන්නෙන් හිටියා. බුදුහාමුදුරුවෝ කතා කළොත් විතරයි මම කතා කරන්නේ. පළවෙනියටම බුදුහාමුදුරුවෝ මාත් එක්ක කතා කරන්න ඕන කියලා මම මාන්නෙන් හිටියා. මානං මදංච චඩ්ඩිත්වා විප්පසන්නේන චේතසා සිරසා අභිවාදේසින් සබ්බ සත්තාන මුත්තමං. බුදුරජාණන් වහන්සේ මගේ හිත දැක්කා. මගේ හිත දැකලා මාන්නයේ තියෙන විපාක ගැන කිව්වා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මට පුදුම ප්‍රසාදයක් ඇති වුණා. මගේ ළඟ තිබිච්ච අඩුපාඩුව, මට නොපෙනුණු අඩුපාඩුව ලෞතුරා බුදුරජාණන් වහන්සේට පෙනුණා. මුළු ලෝකයාම දැක්කත් නොදැක්කා වාගේ ඉන්න වරද බුදුහාමුදුරුවෝ මට පෙන්නලා දුන්නා. බලන්න පින්වත්නි, මේ ජෙන්ත කුමාරයාට මිනිස්සු කී දෙනෙක් හොරාට බනින්නේ නැද්ද? මේ කොල්ලනම් මහ පුදුම මාන්නෙකින් ඉන්න මිනිස්සෙක්. කොසල් රජතුමාගේ පුරෝහිත බමුණ හැටියට තමන්ගේ තාත්තා ඉන්න නිසා තමයි ඔය මාන්නේ. මූණ හිනාවක්වත් නැහැ. පුප්පගෙන ඉන්නේ. බුම්මගෙන යන්නේ. පුදුම මාන්නක්කාරයි. මෙයා හිතාගෙන නැත්තේ මෙයා උසස් කෙනෙක් කියලා. ඔය කී දෙනෙක් බනින්නේ නැද්ද? ලෝකයට පෙනුන අඩුපාඩුව. ලෝකයා දුටු අඩුපාඩුව. හැබැයි ලෝකයා කිව්වේ නැහැ. කියන්න උනන්දුනෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ජෙන්ත කුමාරයාගේ මේ තියෙන භයානක සිතිවිල්ල යහපත් තත්ත්වය නැති කරලා අයහපත් කරවන, අසාර්ථකත්වයට නැඹුරු කරන, අඳුරට තල්ලු කරලා දාන මේ මාන්නය දැක්කා. දැකලා බුදුහාමුදුරුවෝ මාන්නයේ ස්වභාවය පැහැදිලි කළා. ඒ මාන්නයේ ස්වභාවය පැහැදිලි කළාම මා විසින් ගොඩ නැගිය යුතු ධර්මයක් නෙවෙයි මේ මාන්නය. මම ප්‍රහීන කළ යුතු
දුරු කළ යුතු කාරණාවක් තමයි මේ මාන්නය කියලා ජෙන්ත කුමාරය කල්පනා කළා. අන්න ඒ තුලින් ජෙන්ත තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා මම බුදුහාමුදුරුවන්ට වන්දනා කළා. මාන්නේ විපාක පක්ෂය ගැන කල්පනා කරලා මම වැන්දා. මාන්නේ තිබුණට මං ළඟ තියෙන මේ මාන්නය ප්‍රගුණ නොකළ යුතුයි කියලා දැනගෙන බුදුහාමුදුරුවන්ට වැන්දා. පින්වත්නි, මේ ලෝකේ අපි උපදිනකොටම කෙලෙස් එක්ක තමයි උපදින්නේ. බණ කියන මටත් බණ අහන ඔබටත් කෙලෙස් තියෙනවා. කෙලෙස් නැතුව ඉපදිලා නැහැ. කෙලෙස් නැත්තම් ඉපදෙන්නෙත් නැහැ. කෙලෙස් තියෙන නිසාමයි ඉපදෙන්නේ. ඒ නිසා අපේ ජීවිත ගමන ගත වෙනකොට මේ කෙලෙස් එක්ක තමයි අපිට සටන් කරන්න වෙන්නේ. ඔබේ හිතේ යම්කිසි සිතවිලි ධාරාවක් හටගන්නවා නම් ඒ සිතවිලි තවත් කෙනෙකුගේ හිතවල හටගන්නවා. එතකොට මේ හිතේ ස්වභාවය තමයි හොඳ සිතවිලිත් පහළ වෙනවා, නරක සිතවිලිත් පහළ වෙනවා. මේ හිතේ පහළවන හොඳ සිතවිලි සහ නරක සිතවිලි හොඳ ඒවා හොඳයි කියලත් නරක සිතවිලි නරකයි කියලත් වටහා ගන්න පුළුවන් නම් ඒ කෙනා සැනසෙනවා. ඒ තමයි වටින්නේ. මාන්නය තමන්ගේ හිතේ ඇති වෙනකොට මේ මගේ හිතේ පෝෂණය වෙන්නේ, මේ මගේ හිතේ වැඩෙන්නේ නොවැඩිය යුතු ක්ලේශයක්. මට වෙනසෙන්න හේතු වන ක්ලේශයක්. මා විසින් ප්‍රගුණ නොකළ යුතු ක්ලේශයක්. අන්න එහෙම වටහා ගන්නවා නම් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ හිතේ පහළ වෙච්ච ක්ලේශය ප්‍රගුණ නොකළ යුතුයි කියලා දැනගත්තාම එය පෝෂණය වෙන්න තියෙන ඉඩ අඩු කරලා, එය පාලනය කරලා, බිමට ඇද දමලා, නැත්තටම නැති කරලා ප්‍රඥාව ඔසවා තබන්න පුළුවන්කම තියෙනවා. පළවෙනියට ඒක තමයි කිව්වේ හිත හඳුනා ගන්න. ඒකට ධර්මය අවශ්‍යයි. ධර්මය නැමැති කැඩපතින් තමන්ගේ හිත දිහා බලනකොට හිත විනිවිද දකින්න පුළුවන්. අන්න ඒ ධර්මයේ භාවිතා කරලා අපි මොකද්ද කරන්න ඕනේ? හිතේ තියෙන හොඳ සිතිවිලි නරක සිතිවිලි මොනවද කියලා හරියට වෙන්කොට දකින්න පුළුවන් හැකියාවක් ගොඩනගන්න ඕන. මදුරුවෙක් පියාසර කරගෙන එනකොට මදුරුව මරන්න කියලා හිතෙනකොට මේ මගේ හිතට ආවේ කරන්න හොඳ දෙයක් නෙවෙයි. පෝෂණය කරන්න ඕන සිතිවිල්ල නෙවෙයි. ප්‍රාණඝාත අකුසල කර්මයකට අදාළ සිතිවිලි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නොකළ යුතුයි. නොකළ යුතුයි කියලා දැනගත්තාම ප්‍රහීන කරන්න පුළුවන්. අන්සතු වටින බඩු මුට්ටු තියනවා නම් නොදුන්නු දෙයක් ගන්නවා නම් හොර හිතින් ඒ ගන්න එක හොරකමක්ය, ඒක නොකළ යුතුයි කියලා දැනගත්තාම හොර හිත එනකොට ඒකට අනුගත වෙන්නේ නැතුව ඒ හොර හිත නැති කරගන්න පාලනය කරන්න පුළුවන්. කාමයන් වර්ධව හැසිරෙන එක වැරදි කියලා දැනගත්තාම ඒ වර්ධි මිදෙන්න පුළුවන්. බොරු කියන එක වැරදි කියලා දැනගත්තාම එයට හිත යොමු කරලා බොරුවක් කියන්න ආවත් මේ කියන වැඩේ හොඳ එකක් නෙවෙයි, මේකෙන් මට පරිහානියයි උරුම වෙන්නේ කියලා කල්පනා කරනවා නම් එයින් මිදෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතා කරනකොට මේ භාවිතා කළොත් ඒ මගේ ශරීරයට හොඳ නැහැ. හරියට තේරුම් ගන්නවා නම් එයාට බොන්න නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා මාන්නය කියන්නේ මේ තරම් ප්‍රබල භයානක ක්ලේශයක්ය. මේ මාන්නෙන් ඉවත් වෙන්න කියලා බුදුහාමුදුරෝ මේ ජෙන්ත කුමාරයාට මතක් කරනකොට ජෙන්ත කුමාරයා වටහා ගත්තා. ඒ බවයි මේ ප්‍රකාශ කරන්නේ. බුදුහාමුදුරුවෝ මගේ හිත දැනගත්තා. මගේ හිත දැනගෙන අනේ බුදුහාමුදුරුවෝම මුලින් මාත් එක්ක කතා කළා. කතා කරලා මගේ මාන්නේ බින්දා. බලන්නකෝ මාන්නේ බින්ද කියලා කියන්නේ
මාන්නේ නැත්තටම නැති කරන තැනට යන්න අවශ්‍ය කරන අනුශාසනාව බුදුහාමුදුරුවෝ සිද්ධ කළා. ජෙන්ත මහරහතන් වහන්සේ අවසානයේදී මතක් කරනවා අතිමානෝච ඕමානෝ පහීනා සුසමෝහතා අස්මිමානෝ සමුච්චින්නෝ සබ්බේ මාන විධාහතා. මම සෙය්‍යමාන සදිසමාන හීනමාන ආදී සියලුම මාන්‍යයන් දුරින්ම දුරු කරලා මාන්නේ නැත්තටම නැති කරලා දාලා සියලු කෙලෙස් සිඳ බිඳ දමා බුදුහාමුදුරුවන් වහන්සේ නිසා සැනසීමට පත් වුණා කියලා ප්‍රකාශ කරනවා. සෙය්‍යමාන සදිසමාන හීනමාන මාන්න තුනයි. ප්‍රධාන වශයෙන්ම මාන්නය කොටස් තුනකට බෙදන්න පුළුවන්. සෙය්‍යමාන සදිසමාන හීනමාන. සෙය්‍යමාන කියලා කියන්නේ තමන් අන් අයට වඩා මහ ඉහලින් ඉන්නේ කියලා හිතන ස්වභාවය. තමන් අන් අයට වඩා ඉහලින් සෙය්‍යමාන. මහා කොඩියක් හැටියට ඉහලින්ම ලෙල්ල දෙන්නේ මම තමයි කියලා හිතාගෙන ඉන්න එකට කියනවා සෙය්‍යමාන. ඊළඟට සදිසමාන අන් අය හා සමාන ලෙස දැකීම. අන් අයත් එක්ක මම සමානයි කියලා. හීනමාන අන් අයට වඩා මම පල්ලෙහා මිනිහෙක් කියලා හිතන ස්වභාවය. එතකොට මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුත් එක්ක විවිධ සමාජ රටාවල් වල පවුලේ සමාජිකයෝ වෙන්න පුළුවන්. වැඩ කරන තැන මිනිස්සු වෙන්න පුළුවන්. මිතුරන් අතරේ වෙන්න පුළුවන්. රටේ ජනතාව අතරේ වෙන්න පුළුවන්. ඔබ හිතනවා නම් මේ මිනිස්සුන්ට වඩා මම උසස් කියලා. ඒක මාන්නය. ඒකට කියනවා සෙය්‍යමාන. මේ මිනිස්සු හා මා සමයි කියලා හිතනවා නම් ඒකට කියනවා සදිසමාන. මේ මිනිස්සුන්ට වඩා මම හීනයි කියලා හිතනවා නම් ඒකට කියනවා හීනමාන. සෙය්‍යමාන සදිසමාන හීනමාන. ප්‍රධාන තුන. ඔය තුනම තුන බෙදෙනවා කොටස් දෙකකට. දැන් ඒ කොටස් දෙක තමයි යාතහාව මානය සහ අයාතහාව මානය. යාතහාව මාන්න තුනක් තියෙනවා. අයාතහාව මාන්න තුනක් තියෙනවා. මොනවද යාතහාව මාන්න තුන? යාතහාව සෙය්‍යමාන, යාතහාව සදිසමාන, යාතහාව හීනමාන. අයාතහාව මාන මොනවද? අයාතහාව සෙය්‍යමාන, අයාතහාව සදිසමාන, අයාතහාව හීනමාන. එතකොට යාතහාව කියලා සෙය්‍යමාන සදිසමාන හීනමාන බෙදෙනවා. අයාතහාව කියලත් සෙය්‍යමාන සදිසමාන හීනමාන බෙදෙනවා. මොනවද යාතහාව සෙය්‍යමාන, යාතහාව සදිසමාන, යාතහාව හීනමාන කියලා කියන්නේ? සැබවින්ම අපි මේ ජීවිතේ ගත කරනකොට අන්න ඇත්ත එක්ක බලනකොට Tamanට හිතෙනවා මෙන්න මේ හේතු කාරණා නිසා මම අන් අයට වඩා ඉහළයි. සැබෑ කරුණු පදනම් කර ගනිමින් ඇත්ත වශයෙන්ම තමන් අන් අයට වඩා ඉහළ නිසා හටගන්න ස්වභාවයට කියනවා ඒත් මාන්නේ තමයි. ඒකට කියනවා යාතහාව සෙය්‍යමාන. ඒක ඇත්ත. ලෝකයා එක්ක බලනකොට තමන් ඉහළින් ඉන්නවා. පවුලේ සමාජිකයොත් එක්ක බලනකොට තමන් ඉහළින් ඉන්නවා. ඒක සැබවින්ම ඉහළින් ඉන්නවා. ඒ නිසාම මම ඉහළයි කියලා හිතනවා. ඒකට කියනවා යාතහාව සෙය්‍යමාන.
ඊළඟට අනිත් පැත්තෙන් අයාතාව සෙය්‍යමාන. ඇත්තටම තමන් ඒ තරම් උඩින් තියන්න බෑ. නමුත් හිතාගෙන ඉන්නවා මම මෙතනයි ඉන්නේ කියලා. අන් අයට වඩා උසස් නෑ. එහෙම පිළිගැනීමකුත් නෑ. ඒ විදිහේ චර්යාවකුත් නෑ. හැබැයි මෙයා හිතාගෙන ඉන්නවා බොරුවක් තුල ඉන්නවා මං අනිත් අයට වඩා ඉහළයි. අන්න එකට කියනවා යාතාව සෙය්‍යමාන. ඊළඟට යාතාව සදිසමානත් අපි දැන් තේරුම් ගන්න පුළුවන් අර වචන තේරුමත් එක්ක. සැබවින්ම ඉන්න ඇත් එක්ක සමාන නිසා යාතාව සදිසමාන. යාතාව අයාතාව සදිසමාන කියලා තියෙනවා. සැබවින්ම අන්න අයත් එක්ක සමාන නැහැ. හැබැයි එයා සමානයි කියලා හිතාගෙන ඉන්නවා. ඊළඟට යාතාව හීනමාන සැබවින්ම අන්න අයත් එක්ක බලනකොට එයා පල්ලෙහා මට්ටමේ කෙනෙක්. ඒක ඇත්ත. ඒ නිසා හට ගන්නවා යාතාව හීනමාන. අයාතාව හීනමාන කියලා කියන්නේ පල්ලෙහා මට්ටමක නෑ. මෙයා හරි උසස් ඉහළින් ඉන්නේ. හැබැයි පල්ලෙහා කියලා හිතාගෙන ඉන්නවා. ලෝකයක් පිළිගන්නවා. මෙයාට හිතෙන්නේ මෙයා පල්ලෙහා මට්ටමේ කියලා. ඒකට කියනවා අයාතාව හීනමාන. බලන්න පින්වත්නි මේවා අපි ගාව තියෙන දේවල්. මේ වෙන කොහෙවත් කාගේ හරි ගාව තියෙන ඒවා නෙවෙයි. මේ ලෝකේ කෙලෙස් සහිත පුද්ගලයෝ ළඟ තියෙන්න පුළුවන් දේවල් තමයි මේ බුදුහාමුදුරෝ බෙද බෙදා වර්ග කර කර ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ වගේම තවත් පැත්තකින් පැහැදිලි කිරීමක් තියෙනවා. සෙය්‍යස්ස සෙය්‍යෝ සෙය්‍යස්ස සදිසෝ සෙය්‍යස්ස හීනෝ. මේ ලෝකේ ඉහළින් ඉන්න කණ්ඩායමක් ඉන්නවනේ ඉහළ පැලැන්තිය. ඔය ඉහළ පැලැන්තිය ප්‍රභූ පැලැන්තිය ඉන්න අයට තමයි මේ ටික එන්නේ. සෙය්‍යස්ස සෙය්‍යෝ. ඒ කියන්නේ මේ ඔක්කොම ඉහළ පැලැන්තිය අය ඉහළ පැලැන්තිය අය අතරෙත් මං ඉහළයි. සෙය්‍යස්ස සදිසෝ. ඉහළ අය අතරේ මං සමානයි. සෙය්‍යස්ස හීනෝ. ඉහළ පැලැන්තියත් එක්ක මං පල්ලෙහා. ඊළඟට සදිසස්ස සෙය්‍යෝ සදිසස්ස සදිසෝ සදිසස්ස හීනෝ. සමාන අයත් එක්ක ගත්තාම අපි ඔක්කොම එකයි තමයි. හැබැයි මේ අයට වඩා මං උඩින් ඉන්නේ. සදිසස්ස සෙය්‍යෝ. ඔක්කොම සමාන. ඒ සමාන අයත් එක්ක මාත් සමානව තමයි ඉන්නේ. සදිසස්ස හීනෝ ඊළඟට. මේ සමානයි තමයි අපි ඔක්කොම මොනවා හරි හේතු නිසා. හැබැයි ඒ අයට වඩා මම පහත් හීනයි. ඊළඟට හීනස්ස සෙය්‍යෝ හීනස්ස සදිසෝ හීනස්ස හීනෝ. හීන පල්ලෙහා මට්ටම කියලා සම්මතයි. ඒ පල්ලෙහා මට්ටමේ අතරේ මං තමයි උඩින් ඉන්නේ. හීනස්ස සෙය්‍යෝ. හීනස්ස සදිසෝ මේ අයත් එක්ක සමානයි. හීනස්ස හීනෝ මේ පල්ලෙහා මට්ටමේ ඉන්න අයටත් වඩා අන්තයි මං. මෙන්න මේ විදියට මාන්නේ. අතිමාන්නය. බල්ලෝ වෙලා උපදින්න හේතුව තෝ දෙයියට වෙච්චද? මාන්නේ. බොහොම භයානක ක්ලේශයක්. මාන්නක්කාරකම පාලනය කරන්න දුරු කරන්න මහන්සි ගන්න ඕන. මේ අත අහලා තියෙනවනේ මාන්නේ නිසා හුදකලාව අනාථව මැරෙන්න සිද්ධ වෙච්ච සතධම්ම ගැන. බ්‍රාහ්මණ මහාසාර කුලේ මිනිස්සේ. අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා භවයක බෝසතාණන් වහන්සේ නමක් හැටියට මේ සිදුවෙච්ච සිදුවීම කවුරුත් අහලා තියෙනවා. එක්තරා භවයක අපේ බෝසතාණන් වහන්සේ ඉපදුනා පහත් කුලයක, සැඩොල් කුලේ, චණ්ඩාල කුලේ, පල්ලෙහාම කුලයක්. මේ සැඩොල් කුලේ උපන්න බෝසතාණන් වහන්සේ තරුණ වියට පත් වුණාම දවසක් දුර ගමනක් යන්න පිටත් වුණා. බත් මුලකුයි ගමනට අවශ්‍ය කරන බඩු මුට්ටුයි හොයාගෙන. අරගෙන දැන් කාලේ වගේ වාහන තිබුණේ නැහනේ. පයින්ම තමයි යන්නේ.
මහමගට බැස්සා ගමන යන්න. දුර ගමනක් ලොකු බත් මුලකුත් බැඳගෙන තමයි යන්නේ. බඩගින්නක් ආවොත් කන්න. මේත් එක්කම ඒ වගේම දුරක් ගමන් කරන්න බ්‍රාහ්මණ මහාසාල කුලයේ තරුණයෙකුත් පාරට බැස්ස සතධම්ම. එයා මොකක්වත් අරගෙන නෙවෙයි බැස්සේ. බත් මුලක්වත් මොකක්වත් නැහැ. දෙන්න හම්බුණා. සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලේ තරුණයා බෝසතාණන් වහන්සේගෙන් පළවෙනියටම ඇහුවේ මොකද්ද? උඹේ කුලේ මොකක්ද? ඔය කුල මාන්නෙන් ඉන්න මිනිසුන්ගේ හැටි එහෙමනේ. කුලයමයි අහන්නේ. අන්තිමට තියෙන්නේ ලාගේද ගේද කිය අහනවා. කුලය. ඉතින් සතධම්මත් මොකද කළේ? උඹේ කුලය මොකද්ද කියලා ඇහුවා. බෝසතාණන් වහන්සේ කිසිම පැකිලීමකින් තොරව උත්තර දෙනවා මම සැඩොල් කුලේ, චණ්ඩාල කුලේ මං. ඔබතුමා මොන කුලේද? මම බ්‍රාහ්මණ මහාසාල කුලේ. ටිකක් තදින් උත්තර දෙන්නේ. දැන් කුල දෙකක්නේ. බෝසතාණන් වහන්සේ පහත් කුලේ, ඒ නිසා බෝසතාණන් වහන්සේ හිමින් කතා කරන්නේ. සතධම්ම ඉහළ කුලේ, ඒ නිසා ටික හයියෙන් කතා කරන්නේ. කුලේ අනුව සද්දෙත් වෙනස්නේ. කතා කරන විදිහ ඔක්කොම වෙනස්. ඉතින් දෙන්නම ඉතින් කුල දෙකේ දෙන්න වුණාට පාරේ ඇවිදගෙන යනවා. ඔහොම දුරක් යනකොට දැන් කුසගින්නට අපේ බෝසතාණන් වහන්සේ ළඟ තියෙනවා කැම ටික. වතුර තියෙන තැනක් ළඟ නැවතුණා. නැවතිලා බෝසතාණන් වහන්සේ බත් මුල ලිහුවා. ලියලා දැන් සතධම්ම බලාගෙන ඉන්නවනේ. නොදී කන්න බෑ. බෝසතාණන් වහන්සේ මොකද කළේ? කෑම ටිකක් තියෙනවා ඇවිල්ලා කන්න කියලා යෝජනා කළා. සතධම්මට කේන්ති ගියා. මොකද එයා බ්‍රාහ්මණ මහාසාල කුලේ. එම්බල සැඩොලා උඹේවත් බ්‍රාහ්මණ මහාසාල මිනිසු කන්නේ නැහැ. මම බ්‍රාහ්මණ මහාසාල කුලේ මිනිස්සෙක්. මට උඹලගේ ඔය සැඩොල් කුලේ බත් ඕන නැහැ. ඇඟට ගොඩ වුණා. බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ කුලමාන්නේ මත්තල ඉන්න මිනිස්සුන්ට කැම දෙනවට වඩා හොඳයි මගේ කුසගින්න පුරවගෙන ඉතුරු ටික බොහොම ප්‍රවේශමෙන් තියාගෙන ඊළඟට බඩගින්න එනකොට හිමින් සැරේ කනවා. කාල ඉවර වෙලා දැන් සතධම්ම බලාගෙන ඉන්න කණ්ඩ නැහැ. වතුර ටික බීලා මූණ කට හොදගෙන බත් මුලේ ඉතුරු ටිකත් පරිස්සමින් තියාගෙන නැවත බත් මුල බැඳගෙන ආයෙ පිටත් වුණා. දැන් එන්න මානසික ගතිය වැඩි, සතධම්මටත් බඩගින්න වැඩි. දෙවෙනි සැරේටත් බෝසතාණන් වහන්සේ අර කෑම මුල බත් මුල ලිහුවා. කෑම ටික කන්න. දැන් නෙවෙයි බෝසතාණන් වහන්සේ සතධම්ම දිහා නිකන්වත් බලන්නේ. මොකද දන්නවා මුලින් එන්න කියලා හොඳට අහගත්තා. මේ වගේ මිනිහෙකුට ආය කන්න එන්න කිව්වොත් පුදුම දෙයක් තමයි වෙන්නේ කියලා සද්ද නැතුව බෝසතාණන් වහන්සේ කැම ටික කන්න පටන් ගත්තා. දැන් අර මුලින් තිබිච්ච ස්වභාවය නෙවෙයි සතධම්මගේ ස්වභාවය. දැන් බඩගින්න හොඳටම වැඩි. බඩගින්න හොඳටම වැඩි. අපෙත් ඉන්නේ ඕන තරම් එහෙම අය. බඩගින්න නැති වෙලාවේ කවුරු හරි දුන්නොත් දෙයක් මට ඕනේ නැහැ ඕවා. ප්‍රතික්ෂේප. හොඳට බඩගින්න තියෙන වෙලාවක ආවොත් නම් ගන්න. මොකද ඔය හැම මාන්න එකටම වඩා වැඩි එකක් තමයි බඩගින්න. භයානකම ගින්නක්නේ. දැන් සතධම්මට හොඳටම බඩගිනි වැඩි. දැන් සතධම්ම කල්පනා කරනවා මේක සැඩොල් කුලේ තමයි. ඒත් මට දැන් පුදුම බඩගින්නක් තියෙනවා. දැන් මේ සැඩොලා ඉස්සල්ලා මගෙන් අහපු විදියට දැනුත් අහයි. කනවාද කියලා. මේ සැරේ ඇහුවොත් නම් නොකා ඉන්නේ නැහැ ගිහිල්ලා කනවා. ඔහොම හිත ඉන්නවා. හැබැයි බෝසතාණන් වහන්සේ නෙවෙයි කතා කළේ. දැන් සතධම්ම කල්පනා කරනවා මේ සැඩොලා කතා කරන පාටකුත් නැහැ. මෙහෙම ගියොත් මට ඉඳුල් ටිකක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ඉල්ලන් කනවා. අනේ සතධම්ම බ්‍රාහ්මණ මහාසාල කුලේ
මහා ඉහළ කුලේ මිනිසයා බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මට බඩගිනි කෑම ටිකක් දෙන්න. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ ඉතුරු ටික දුන්නා. ඒ ටික කෑවා. කාලේ ඉවර වෙලා මේ මහා බ්‍රාහ්මණ මහාසාල කුලේ සතධම්ම කල්පනා කරනවා මම මොන තරම් නිග්‍රහයක්ද මගේ මේ පරපුරට කළේ මගේ කුලයට කළේ මං වගේ බ්‍රාහ්මණ මහාසාල කුලේ මිනිස්සෙක් අර සැඩොලෙක්ගේ බත් කෑවා මම මොන තරම් පහත් මිනිහෙක්ද මම මගේ කුලේ මිනිසුත් එක්ක එකතු වෙන එක හොඳ නැහැ මං ඒ තරම් පහත් වැඩක් කළේ අනේ පින්වත්නි අති මාන්නය නිසාම අර බඩගින්නට කෑවට මාන්නය නිසාම ලේවමනේ ගියා මම ආයෙත් මගේ පරපුරේ අය ළඟට යන්නේ නැහැ කියලා කැලෑවකට ගියා කැලෑවකට ගිහිල්ලා අනාථව කිසිම පිළිසරණක් නැතුව මැරිලා ගියා බලන්න පින්වත්නි ඔබත් අධික මාන්නෙන් යුක්ත වුණොත් මේ සමාජයේ ඉන්න හම්බෙන්නේ නැහැ. පුප්පන්න ඕන නම් ගස්සන්න ඕන නම් මාන්නකාරව ඉන්න ඕන නම් හොඳම දේ තමයි සතධම්ම ගියා වගේ කැලෑවකට ගිහිල්ලා තනියෙන් ඉන්න. කිසිම කෙනකින් උදව් ගන්න බෑ. මේ ලෝකේ අපිට මාන්නය මොකටද? දොස්තර මහත්තයා රෝගියා ඉස්සරහා මාන්නකාර වෙන්න එපා. පුප්පන්න එපා. ඔබ ජීවත් වෙන්නේ රෝගීන් නිසා. රෝගියා දොස්තර මහත්තයා ඉස්සරහා සල්ලි පෙන්නලා මාන්නක්කාර වෙන්න එපා. රෝගී ඔබ බේරෙන්නේ දොස්තර මහත්තයා නිසා. කඩේ මුදලාලි කඩේ බඩු ගන්න මිනිස්සයා දැකලා පුප්පන්න එපා. ඔබ මුදලාලි හැටියට ජීවත් වෙන්නේ ඒ කඩෙන් බඩු ගන්න මිනිස්සු වෙන්න නිසා. කඩෙන් බඩු ගන්න මිනිස්සු මාන්නෙන් බඩු ඉල්ලන්න යන්න එපා. ඇයි? ඔබ බඩු ගන්නේ මුදලාලි කඩේ දාපු නිසා. මෙන්න මේ විදිහට ගත්තාම අපි හැමෝම තව කවුරු හරි නිසා ජීවත් වෙන්නේ. කවුරු හරි නිසා ජීවත් වෙන්නේ. මං තනියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන් මිනිහෙ මේ ලෝකේ නැහැ. Taman දෙයක් දීලා දෙයක් ගන්නව වෙන්න පුළුවන්. හැබැයි දෙන්න කෙනෙක් ඒ දෙනකොට ඒ දේ ගන්න කෙනෙක් ඉන්න ඕන මේ ලෝකේ. නැත්තම් මොනව කරන්නද? දොස්තර උපාධිය අරගෙන දොස්තර කෙනෙක් හැටියට ලෙඩු නැත්තම් මොනව කරන්නද? ගුරුවරු උනාට වැඩක් නැහැ ගෝලයෝ නැත්තම් ශිෂ්‍යයෝ නැත්තම්. කඩයක් දාගත්තට වැඩක් නැහැ කඩෙන් බඩු ගන්න මිනිහෙක් නැත්තම්. ඒ නිසා අපි අන්න ඒ නිසා තමයි දෙයක් දෙන්න ඒ දෙන දේ ගන්න කෙනෙක් ඉන්න ඕන. ඒ ගන්න කෙනා තමයි අරගෙන Tamanට සලකන්නේ. ඒ නිසා අපි මොකටද මේ මාන්නේ මත් වෙන්නේ? සතධම්මට වෙච්ච දේ වෙන්න පුළුවන් මාන්නේ අධිකයි නම්. ඒ නිසා හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ මාන්නේ දුරින්ම දුරු කරලා නිහතමානී කෙනෙක් වෙන්න. ඒ සඳහා මේ ජෙන්ත කියන මහරහතන් වහන්සේගේ ප්‍රකාශය ඔබට අපට රටට යහපත පිණිසම පවතිවි. තේර ගාථා පාළියේ චක්ක නිපාතේ සඳහන් ගාථා 6ක්. මේ ගාථා 6 කාගේද? ජෙන්ත තෙරුන් වහන්සේගේ. උන්වහන්සේගේ තොරතුර මොකද්ද? කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා. කොහොම චරිතයක්ද? ගිහි කාලේ අතිමාන්නෙන් මත් වෙච්ච, රූප මදයෙන්, ಜಾති මදයෙන්, භෝග මදයෙන් මත් වෙච්ච, අම්මා තාත්තටවත් ගෞරව කළේ නැති, ගුරුවරයෙකුටවත් ගෞරව කළේ නැති මහ ඉහලින්ම Taman ගැන හිතාගෙන හිටපු මිනිහෙක්. කොටින්ම කියනවා නම් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න ගිහිල්ලා බුදුහාමුදුරුවෝ මුලින්ම මාත් එක්ක කතා කළේ නැත්තම් මන්නම් බුදුහාමුදුරුවොත් එක්ක කතා කරන්නේ නැහැ කියලා හිතපු මිනිස්සෙක්. බුදුහාමුදුරුවෝ ජීවිතය වෙනස් කළා. මාන්නේ ස්වභාවය හඳුනගත්තා. හඳුනගෙන එය දුරින්ම දුරු කළා.
දුරු කළ යුතුයි කියලා ප්‍රකාශ කළා. දුරු කිරීමෙන් තමන්ට ලැබෙන සැනසුම භුක්ති විඳා. කතං කරණියං කළ යුතු දේ කළා. ඒ නිසා ජෙන්ත තෙරුන් වහන්සේගේ මේ ගාථාවල ආනිසංසයෙන් ඔබට අපට මාන්නය පාලනය කරගෙන නිහතමානී කෙසේ වෙතත් අනතිමානීවවත් මාන්නය පාලනය කරගෙන මේ සමාජය තුළ තමන්ගෙන් විය යුතු සේවා විටු කරමින් කාලය ගත කරන්න මේ උතුම් තේරගාථා දේශනාව හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් අපි කාටත් උතුම් ධර්මාවබෝධයම සලසා ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.